හලෙලූයා. ආදරණීය ශ්‍රී ලාංකික පවුල, අද දවසේත් ඔබ සියලු දෙනෙක් ඉතාමත් ආදරයෙන් අපේ ශ්‍රී ලාංකික නමස්කාර සේවයට පිළිගන්නවා. අද දවසේත් මේ ස්ථානයට පැමිණ සිටින ඔබ සියලු දෙනෙක් ඉතාමත් ආදරයෙන් අපි පිළිගන්න අතර අන්තර්ජාලය ඔස්සේද අප සමග එකතු වෙන ඔබ සියලු දෙනෙක් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. හාලෙලූයා. ප්‍රශංසාව, ගෞරවය, මහිමය දෙවියන් වහන්සේටම පුද කරමින් අපි සියලු දෙනෙක් නැගී සිටමින් අපේ හදවත් පිළියෙල කරගමු දෙවියන් වහන්සේට නමස්කාර කරන පිණිස. ඉතින් මම ආරාධනා කරනවා ඔබ සියලු දෙනෙකුට නැගී සිටමින් අපි දෙවියන් වහන්සේට ආත්මයෙන් සැබෑකමෙන් නමස්කාර කරන්නට සූදානම් වෙමු. හලෙලූයා. දෙවියන් වහන්සේගේ නාමයෙන්, යේසුස් වහන්සේගේ නාමයෙන් ආදරයෙන් අපි සියලු දෙනා පිළිගන්න ලබනවා. අදීර්ඝ නමස්කාර මෙහෙට අපි සියලු දෙනා උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. අද දවසේ උන්වහන්සේ කළ සෑම ක්‍රියාවක් නිසා, සෑම යහපත්කම් නිසා, උන්වහන්සේගේ තියෙන මේ කරුණා ගුණය නිසා අපි ස්තුති කරමු. අපි උන්වහන්සේට යාඥා කළ මේ දේ මේ පටන් ගමු. අද දවසේ ඉරුදින උන්වහන්සේට කියමු පියාණනි අපට වහන්සේ උදව් කරන්න. වහන්සේගේ ආත්මයන් කරුණකටගෙන අපව දැන් වහන්සේ ශක්තිමත් කරන්න, බලවත් කරන්න ස්වාමිනී වහන්සේ අපේ හදවත් වලට කතා කරන්න. අද දවසේ වහන්සේගේ කරුණාවෙන්, දයාවෙන් වහන්සේ පුරවන්න පියාණනි. ස්තුතිය වහන්සේට අද දවස නිසා. ස්තුතිය වහන්සේගේ දයාව නිසා ස්වාමිනී. ඔබ වහන්සේගේ ආත්මයේ බලය අපිට තුල වගුරුවන්න, අපිට කතා කරනවා ස්වාමිනී. අප සමග සිටියමු. නාසරේ වහන්සේගේ නාමයෙන්. ආමේන්. උන්වහන්සේට අපි සතුටින් උන්වහන්සේට නමස්කාර කරමු. අපි සතුටින් උන්වහන්සේට ගායනා කරමු. ඔබ වහන්සේ ආව පාපයෙන් ගලවන්න, ශාපයෙන් නැති වෙන්න මේ ලෝකෙට ඔබ වහන්සේ ආවේ. ඔබ මාව ඒ ආලෝකයෙන් පුරවන්න, ඒ අන්ධකාරයෙන් ගලවන්න. අපි උන්වහන්සේට කියමු සතුටින්. Bye.
ඔබවහන්සේ ආවේ මාව ගලවන්න. ඔබවහන්සේ ආවේ ස්වාමීනි මාව මුදවන්න. ඔබවහන්සේ නිසා අද අපි ජීවත් වෙනවා ස්වාමීනි. ඔබවහන්සේ ස්වාමීනි ඔබවහන්සේ අපේ කඳුරේ පිසිදගු. ඔබවහන්සේ අපට බලාපොරොත්තු වෙන දුන්නා. ඔබවහන්සේ ස්වාමීනි සමදාම් ඔබවහන්සේ අප සමග සිටිනවා දෙන්නාසයි. හල්ලුයා ස්වාමීනි හල්ලුයා. ඔබවහන්සේ පවිත්‍ර කරන ස්වාමීනි. ඔබවහන්සේගේ ආත්මේ බලයෙන් අප පවිත්‍ර කරන ස්වාමීනි. ස්තුති වේවා ස්වාමීනි. ඔබවහන්සේගේ නාමයට ගෞරවය. හල්ලුයා. අපේ මේ ලෝකේ කිසි බලාපොරොත්තුවක් නැති වෙන්න පුළුවන්. අපිට කිසි දෙයක් නැති වෙන්න පුළුවන්. අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපිට රෝග තියෙන්න පුළුවන්. ඒ දෙවියන් වහන්සේ විශ්වාස කරගෙන යමු. උන්වහන්සේ අපට බලය දෙනවා. උන්වහන්සේ දිනෙන් දින අපට උන්වහන්සේ කරුණාව පෙන්වනවා දෙවියන් වහන්සේ. උන්වහන්සේ අපේ බලාපොරොත්තු. උන්වහන්සේ සදාකාලිකව නොවෙනස් වූ එකම දෙවියන් වහන්සේ. උන්වහන්සේ කියමු. උන්වහන්සේ කියමු කඳුලල් මගේ පිසදෙමේ ඔබයි. උන්වහන්සේට අපි මුළු හදවතින් ප්‍රශංසා කරමු. මුළු හදවතින් උන්වහන්සේට ගායනා කරමු. උන්වහන්සේට මුළු හදවතින් ස්වාමීනි ස්තුතිය ඔබ වහන්සේට. මගේ ජීවිතේ ඔබ වහන්සේ මේ තාක් දුර ගෙනාපු නිසා ස්තුති පියාණනි. හල්ලුයා හල්ලුයා.
හාලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසා වේවා ප්‍රශංසාවත් ගෞරවයත් මහිමයත් ඔබ වහන්සේටම වේවා හාලෙලූයා දෙවියන්නි අපේ නමස්කාර මැදියේ සිටමින් ඔබ වහන්සේ ස්වාමීනි අපිට නමස්කාර කරන්නට උපකාර කළාට ස්තුති අපේ නමස්කාරය පිළිගත්තේ නිසා ස්තුතියි ස්වාමීන් වහන්සේ අපේ ජීවිත අපි ඔබ වහන්සේට බාර කරනවා යටත් කරනවා පියාණනි අද දවසේද දේව වචනය තුලින් ඔබ වහන්සේ අපි එකිනෙකාට කතා කළ මානව යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් කරුණා කරලා වාඩි වෙන්න දෙවියන් වහන්සේගේ ශාලෝම් සමාදානය ඔබ සියලු දෙනෙක් සමග වේවා ආමෙන් දෙවියන් වහන්සේට බොහෝසේ ස්තුතිවන්ත වෙනවා අද දවසේත් උන්වහන්සේගේ අනර්ග පණිවිඩයක් ඔබ සමග බෙදා ගන්නට දුන්නු අවස්ථාව නිසා දේවදරුවනේ ඔබ දන්නවා අපි සභාවක් විදිහට ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා දේශනා කරන්නා වූ ඉගෙන ගන්නා වූ තේමාවන් තමයි යේසුස් වහන්සේගේ උපමා කතාවන්. මේ වෙනකොට උපමා කතාවන් 3ක් ගැන අපි දේශනා කරලා තිබෙනවා. ඔබ කාට හරි පසුගිය සති 3 පල්ලියට එන්න නොහැකි වුණා නම් YouTube එකේ CPC SL Ministry කියන ලින්ක් එකෙන් ඔබට පුළුවන්කම තිබෙනවා මේ දේශනාවල් වලට ඇහුම්කම් දෙන්නට. මම විශ්වාස කරනවා ඔබ සියලු දෙනෙක් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් දිනෙන් දින ජේසුස් වහන්සේගේ ස්වරූපයට මාරු වෙන්නා වූ දේවදරුවෙක් කියලා. ආමෙන්. හාලෙලූයා. ඉතින් අද දවසේත්
මම ඔබ සමග බෙදා ගන්නේ ලූක් සුබ ආරංචියේ 7 වෙනි පරිච්ඡේදයේ 36 සිට 50 වෙනි පදය දක්වා. දේශනාවේ තේමාව තමයි ණයකාරයන් දෙදෙනා ගැන තිබෙන්නා වූ උපමාව. හාලෙලූයා, ස්තුති වේවා, වහන්සේට ප්‍රශංසා වේවා. ඔබ දන්නවා අපිට ශබ්ද නගා කියවන්න බෑ, නමුත් මම මේ කියවන අතරතුර ඔබ දේව වචනය ගරුත්වයකින් යුක්තව මෙනෙහි කරන්න. පරිසිවරුන්ගෙන් එක්කෙනෙක් තමා සමග කෑමට එනමෙන් උන්වහන්සේගෙන් ඉල්ලුවේය. උන්වහන්සේ පරිසිවරයාගේ ගෙට ඇතුල්ව කෑමට හිඳගත්සේක. ඒ නුවර සිටි පව්කාර ස්ත්‍රියක් උන්වහන්සේ පරිසිවරයාගේ ගෙයි කෑමට හිඳගෙන හුන් බව දැන සුවඳ තෙල් පිරුණු සුදුගල් කරඬුවක් ගෙනවිත් උන්වහන්සේගේ පාද ළඟ පිටුපසින් හඬ හඬා සිට උන්වහන්සේගේ පාද කඳුලෙන් තෙමන්නට පටන්ගෙන ඒවා ඇගේ හිස කෙස් වලින් පිස දමා උන්වහන්සේගේ පාද සිඹ සිඹ ඒ සුවඳ තෙල් ගෑවාය. උන්වහන්සේව කැඳවාගත් පරිසිවරයා ඒ දැක මුන්වහන්සේ අනාගත වක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත. මක්නිසාද ඈ පව්කාරයෙක්ැයි තමාගේ සිත තුළ සිතාගත්තේය. යේසුස් වහන්සේ උත්තර දෙමින්, සීමෝන්, නුඹට කාරණයක් කියන්නට මට තිබේ යැයි ඔහුට කීසේක. ආචාර්යනි, කිව මැනවැයි ඔහු කීවේය. එක්තරා ණයහිමියෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියෝය. එක්කෙනෙක් මසු 500ක්ද අනෙක් තැනැත්තා 50ක්ද ණයව සිටියෝය. ණය ගෙවන්ට ඔවුන්ට කිසිවක් නැති හේයින් ඔහු ඒ දෙදෙනාටම කමා වූසේය. එබැවින් ඔවුන්ගෙන් කොයි තැනැත්තා ඔහුට වැඩිය ප්‍රේම කරනවා ඇද්දැයි කීසේක. සීමෝන් උත්තර දෙමින්, යමෙකුට ඔහු වැඩියෙන් කමා වූයේද ඔහුය කියා මම සිතමි කීවේය. එවිට උන්වහන්සේ නුඹේ විනිශ්චය හරියයි ඔහුට කියා ස්ත්‍රිය දෙසට හැරී සීමෝන්ට කතා කොට, මේ ස්ත්‍රිය නුඹට පෙනෙනවාද? මම නුඹේ ගෙදරට ඇතුල් වුනෙමි. නුඹ මගේ පාද සෝදන්ට වතුර දුන්නේ නැත. නමුත් මෑ තමාගේ කඳුලෙන් මගේ පාද තෙමා ඇගේ හිස කෙස්වලින් ඒවා පිස දැමුවාය. නුඹ මා සිම්බේ නැත. නමුත් මෑ මා ආවෙලේ පටන් මාගේ පාද සිඹීමෙන් නැවතුනේ නැත. නුඹ මගේ හිසේ තෙල් ගෑවේ නැත. නමුත් මෑ මගේ පාදවල සුවඳ තෙල් ගෑවාය. එබැවින් නුඹට කියමි, බොහෝ වූ ඇගේ පව් ඈට කමා කරන ලද්දේය. මක්නිසාද ඈ බොහෝ කොට ප්‍රේම කළාය. නමුත් යමෙකුට ස්වල්පයක් කමා කරන ලද්දේද ඔහු ස්වල්ප කොට ප්‍රේම කරේ යැයි කීසේක. එවිට උන්වහන්සේ නුඹේ පව් නුඹට කමා කරන ලැදැයි ඈට කීසේක. උන්වහන්සේ සමග කෑමට හිඳගෙන උන් අය පව් කමාව පවා දෙන මොහු කවුදැයි තමුන් තුල කියා ගන්ට පටන් ගත්තෝය. නමුත් උන්වහන්සේ නුඹේ ඇදහිල්ල නුඹ ගැලවුවේය. සමාදානියෙන් යන්නයි ඒ ස්ත්‍රියට කීසේක. හාලෙලූයා. ආමෙන්. අපි කියවුවා වූ මේ බයිබල් කොටස තුල විශේෂිත වූ පුද්ගලයෙක් ගැන කතා කරනවා. ඉතින් අද දවසේ මේ බයිබල් පරිච්ඡේදය තුලින් මම ඔබ සමග බෙදා ගන්නට යන්නේ මේ ස්වසීය චරිතය, මේ විශේෂ චරිතය ගැනයි. මේ චරිතය තුලින් අපිට කතා කරන්න වූ අනර්ගදය තමයි සමාව ලැබූ අයගේ ආදරය. එහෙම නැත්නම් සමාව ලැබූ අයගේ ප්‍රේමය ගැන. හාලෙලූයා. ඉතින් මේ ස්ථානයේ අපි දකිනවා තරාතිරම් දෙකක පුද්ගලයන් ගැන. එහෙමත් නැත්නම් තරාතිරම් දෙකක කණ්ඩායම් ගැන. හාලෙලූයා. ඉතින් එක කණ්ඩායමක් මේ ස්ථානයේ සිටිනවා සමාජයේ ඉහළ පිළිගැනීමක් තිබෙන ඉහළ පැලැන්තියේ කණ්ඩායමක් නැත්නම් කෙනෙක්.
අනිත් කණ්ඩායම තමයි අනිත් කෙනා තමයි සමාජයේ පහතම නැත්තම් පහළම පිළිගැනීමක් ඇති පහළ පැලැන්තියේ කෙනෙක්. මෙතන සිටින සයිමන් කියන්නා වූ පරිසිවරයා සමාජයේ ඉහළ පිළිගැනීමක් ඇති ඉහළ පැලැන්තියේ කෙනෙක්. ඔහු තීරණය කරනවා ජේසුස් වහන්සේ ඔහුගේ නිවසට ඇවිත් ඔහුත් සමග කෑම කන්නට ඕනේ කියලා. ජේසුස් වහන්සේ තුල තිබෙන්නා වූ අනර්ග දෙයක් තමයි කවුරු හරි ජේසුස් වහන්සේට කෑමකට ආරාධනා කළොත් උන්වහන්සේ ඒ පිළිගැනීම ප්‍රතික්ෂේප නොකිරීම. ඇත්ත වශයෙන්ම කියනවා නම් ජේසුස් වහන්සේ මිනිසුන් සමග කෑම කන්නට කැමති. ජේසුස් වහන්සේම දුර ප්‍රදේශවලට ගොස් උන්වහන්සේ සමග ආහාර ලබා ගන්න එකට කෑම කන්න කියලා උන්වහන්සේම මිනිසුන්ට ආරාධනා කළා. ජේසුස් වහන්සේ දවසක් ජෙරිකෝවට ගමන් කරන අතරතුර ජේසුස් වහන්සේට සාකෙවුස් කියලා මිනිස්සෙක් හම්බ වෙනවා. මේ සාකෙවුස් කියන පුද්ගලයා ජේසුස් වහන්සේ ජෙරිකෝවට ගමන් කරන්න ඔවුන්ගේ නගරය හරහා ගමන් කරනවා කියලා ඔහුට ආරංචි වුණාම මොහු දුවගෙන ඇවිත් ගහකට නගිනවා ජේසුස් වහන්සේව දකින්නට. ඇයි මොහු ගහට නගින්නේ? මාක් සුභාරංචියේ 19 වෙනි පරිච්ඡේදයේ 1 සිට 10 දක්වා ඔබ කියවා බලන්න. මොහු ඊටාම කොට මිනිස්සෙක්. බොහෝ සමූහයක් මේ ස්ථානයේ සිටිය නිසා මොහුට ජේසුස් වහන්සේව දැක ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මොහු ගහට නැග්ගා ජේසුස් වහන්සේව බලන්නට. කවුද මේ ජේසුස් කියන්නේ කියලා. ජේසුස් වහන්සේ මේ අසලින් ගමන් කරනකොට උන්වහන්සේ දැක්කා සාකෙවුස් ගහ උඩ සිටිනවා. සූන්ගම් අය කරන්නන්ගේ ප්‍රධානියෙක් වූ ඉතා ධනවත් පුද්ගලයෙක් තමයි මේ සාකෙවුස් කියලා කියන්නේ. ජේසුස් වහන්සේ දකිනවා මොහු ගහ උඩ ඉඳලා ජේසුස් වහන්සේ දෙස බලාගෙන සිටිනවා. ජේසුස් වහන්සේ ඔහු ළඟට ඇවිත් කියනවා සාකෙවුස් බිමට බහින්න. අද දවසේ මම නුඹත් සමග කෑම කණ්ඩ යනවා. අද මම නුඹේ ගෙදර නතර වෙන්න යනවා. හාලෙලූයා. ඒ වගේම ඔබ සුභ ආරංචි පොත් කියවලා බැලුවොත් සුභ ආරංචි පොත්වල බොහෝ තැන්වල ප්‍රකාශ කරලා තිබෙනවා ජේසුස් වහන්සේ මිනිසුන් සමග කෑම කෑවා. පව්කරුවන් සමග කෑම කෑවා. සමූහයන් සමග කෑම කෑවා. ජේසුස් වහන්සේ කැමති මිනිසයන් සමග කෑම කන්නට. ඒ වගේම විශේෂයෙන්ම බයිබලයේ අවසාන පොත වන එළිදරව්ව පොතේ උන්වහන්සේ සභාවන් වලට දේශනා කරලා ඉවර වුණාට පස්සේ උන්වහන්සේ 3 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදයේ කියනවා මෙන්න මම දොර ළඟ සිට තට්ටු කරමි. යමෙක් මගේ හඬ අසා දොර හැරියොත් ඔහු වෙතට ඇතුල්ව ඔහු සමග කෑම කන්නෙමි. ඔහුද මා සමග කන්නේය. හාලෙලූයා. මන්ද ජේසුස් වහන්සේගේ කැමැත්ත තමයි මිනිසුන් සමග එකට එකතු වෙලා කෑම ගැනීම. ඒකට හේතුව තමයි එකතු වෙලා කෑම කනකොට ඇතිවෙන්නා වූ කිට්ටු සම්බන්ධතාවය. මිත්‍රකම, හිතවත්කම. ඉතින් ජේසුස් වහන්සේ මේ දෙයට කැමති නිසා උන්වහන්සේ මිනිසුන් සමග කෑම කන්නට කැමතියි. හාලෙලූයා. ආමෙන්. මෙතනදී මේ සීමෝන් කියන්නා වූ පරිසිවරයා ඔහුගේ නිවසට ජේසුස් වහන්සේට ආරාධනා කරනවා. නමුත් අපි හරියටම දන්නේ නැහැ ඇයි ඔහු ජේසුස් වහන්සේට ඔහුගේ නිවසට ආරාධනා කරන්නේ කියලා. මේ සීමන් කියන පරිසිවරයා දැනගෙන සිටියා ජේසුස් වහන්සේ තනින් තන උගන්වනවා, දේශනා කරනවා, මිනිසුන් උන්වහන්සේ වටේ එක්රොක් වෙනවා කියලා. ඉතින් බයිබලයේ අපිට ප්‍රකාශ කරන්නේ නැහැ ඇයි ඔහු ජේසුස් වහන්සේට ආරාධනා කළේ කියලා. සමහර විට ජේසුස් වහන්සේ ඇත්තටම මෙසියස් වහන්සේද කියලා දැනගන්නට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේව නිවසට ආරාධනා කරලා උන්වහන්සේ සමග තර්ක කරලා උන්වහන්සේව පරද්දන අදහසින් වෙන්න පුළුවන්.
එහෙම නැත්නම් ජේසුස් වහන්සේගෙන් ප්‍රශ්න අහලා උන්වහන්සේව වරදට පත් කරන්නට වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් සීමොන්ගේ ගෙදරට කැඳවලා ඔහුගේ පුරාජේරුකම් කියලා ලොකුකම් පෙන්වලා ජේසුස් වහන්සේව අපහසුතාවයට පත් කරන්න වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අද දවසේත් සභාවන් තුල කිතුණුවන් තුල තිබෙනවා. මේ අය තමන්ගේ දේවදාසයට නැත්තම් තවත් දේවදාසයන්ට නායකයන්ට තමුන් සමග තමුන්ගේ ගෙදරට ආරාධනා කරනවා. කෑම කන්නට දේවදාසයන්ට තෑගි භෝග ගෙනත් දෙනවා. ඉතින් මේ දේවල් දීලා මේ දේවල් කරලා ඔවුන් බලාපොරොත්තු වෙන්නේ ආශිර්වාදයක් ලබන්නට නෙවෙයි. තමුන්ගේ තිබෙන ලොකුකම පෙන්වන්නට. එසේත් නැතිනම් තමුන්ගේ තිබෙන වැරදි ආකල්ප වැරදි දේවල් වලට ඒ දේවදාසයව යටත් කරගන්නට නතු කරගන්නට එහෙම නැත්නම් මොනවා හරි වැරදි දේවල් අහලා වැරදි ප්‍රශ්න අහලා ඒ දේවදාසයව වැරදි දෙයකට කොටු කරගන්නට. ඉතින් මේ වගේ දේවල් අද දවසේත් එදා වගේම සිද්ධ වෙමින් තිබෙනවා. බයිබලය අපිට කියන්නේ නැහැ යේසුස් වහන්සේට ආරාධනා කළ හේතුව මොකක්ද කියලා. නමුත් පරිසීවරුන්ගේ ආකල්ප වලින් එළිදරව් වෙනවා මොකක්ද උන්වහන්සේට ආරාධනා කරන්නට හේතුව කියලා. ඇත්තටම කාටද මේ පරිසීවරයෙක් කියලා කියන්නේ? පරිසීවරයෙක් කියන එකේ හේබ්‍රෙව් අර්ථය තමයි වෙන්වීම කියලා කියන්නේ. එතකොට මේ පරිසීවරු කාගෙන්ද වෙන්රුනේ? ඔවුන්ට වඩා වෙනස් ආකාරයකට ව්‍යවස්ථාව ප්‍රකාශ කරන අයගෙන්, ඔවුන් සමග ජීවත් වෙන සාමාන්‍ය මිනිසුන්ගෙන්, ඔවුන්ගේ සංස්කෘතියට අනුව ඔවුන්ගේ සංස්කෘතිය අනුගමනය නොකරන අන්‍ය ජාතීන් සහ යුදෙව්වරුන්ගෙන්, සමහර දේශපාලනික පක්ෂවලින් සහ ව්‍යවස්ථාවට අනුව අශුද්ධයි කියලා කියන සෑම දෙයකින්ම විශේෂයෙන්ම කියනවා නම් ඔවුන් කියන දේ පිළි නොගන්න අනුගමනය නොකරන අයගෙන් මේ අය වෙන් වෙලා තමයි සිටියේ. ඒ වගේම අලුත් ගිවිසුමට අනුව ජේසුස් වහන්සේ සහ උන්වහන්සේව අනුගමනය කරන කිතුණු සෙනගගෙන් කිතුණුවන්ගෙන් මේ අය වෙන් වෙලා තමයි සිටියේ. ඇත්තටම මේ කොටසේ ජේසුස් වහන්සේට සීමොන්ගේ ගෙදරට ආරාධනා කරපු හේතුව අපිට ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් මේ බයිබල් කොටස තුල ඒකේ තිබෙන අන්තර්ගතය තුල අපිට ප්‍රකාශ කරනවා මේ සීමොන් කියනා වූ පරිසීවරයා අයහපත් ආගන්තුක සත්කාර කරන්නෙක් කියලා. මන්දයත් මේ කාලයේ මිනිසුන් පැළඳුවේ විවෘත වූ පාවාහන්. මේ කාලයේ මිනිස්සු ගමන් කරේ දූවිලි පිරුණු මඩ සහිත පාරවල් වල පයින් ගමන් කළේ. එම නිසා කාට හරි තමුන්ගේ ගෙදරට ආරාධනා කළොත් ගෙට ඇතුල් වෙන්න ප්‍රථමයෙන් ඒ පුද්ගලයන්ගේ පාද සේදීම මේ කාලයේ තිබුණා වූ සිරිතක්. තමුන්ගේ සේවකයෙක් ගෙයි ඉස්සරහ තබන්නට අවශ්‍යයි ඒ එන ආගන්තුකයාගේ පාද සෝදන්නට. තමුන්ගේ සේවකයෙක් ඒ ස්ථානයේ තබන්න නොහැකි නම් අඩුම තරමේ වතුර බේසමක් ඒ ස්ථානයේ තබන්නට ඕනේ ඒ එන කෙනාගේ කකුල් සෝදා ගන්නට. ඉතින් මේ සීමොන් කියනා වූ පරිසීවරයා ජේසුස් වහන්සේට ඒ දේ ලබා දුන්නේ නැහැ. දෙවනුව තමුන්ගේ ගෙදරට ඇතුල් වෙනකොට ඒ කෙනාව ආදරයෙන් වැළඳගෙන ඔහුගේ කම්බුල දෙපැත්ත සිප ගන්නට අවශ්‍යයි. ඔහුට ඒ දේ කරන්නත් නොහැකි වුණා. තුන්වෙනුව ඒ ආරාධිතයා ගේ ඇතුළට ආවට පස්සේ සුවඳ විලවුන් වලින් ඔහුගේ හිස ආලේප කරන්නට අවශ්‍යයි. මේ තමයි ඔවුන්ගේ සංස්කෘතියේ තිබුණු සාමාන්‍ය සිරිත. නමුත් සීමොන් ජේසුස් වහන්සේට ඒ කිසිම දෙයක් ඔවුන්ගේ සංස්කෘතියට අනුව
ආරාධිතයට කළ යුතු කිසිම සැලකිල්ලක් ජේසුස් වහන්සේට ඔහු ලබා දුන්නේ නැහැ. ඔහුට දැක්ුවේ නැහැ. ඉතින් මේ සියලු දේවල් කිරීමේ අරමුණ තමයි ආරාධිතයා සහ ආරාධනා කළ පුද්ගලයා අතර ඊටමත් ප්‍රේමණීය සුහඳ සහ අර්ථවත් කතාබහකට සංවාදයක යෙදීමට. නමුත් සීමෝන් කියන පරිසිවරයා යේසුස් වහන්සේට ඔවුන්ගේ සංස්කෘතියට අනුව දිය යුතු සාමාන්‍ය පිළිගැනීමවත් ලබා දුන්නේ නැහැ. ඒ වෙනුවට අපි දකිනවා ඔව් ජේසුස් වහන්සේව වරදකට පත් කරන්නට සොයනවා. සීමෝන්ගේ කතාවේ අන්තර්ගතයට අනුව වෛශ්‍යාකමෙන් තම ජීවන උපාය කරගත් පාරේ ජීවත් වෙන එක්තරා පෞකාර ස්ත්‍රියක් ජේසුස් වහන්සේ සීමෝන්ගේ ගෙදර රාත්‍රී ආහාරයට පැමිණ තිබෙන බව දැන ඒ ස්ථානයට පැමිණෙනවා. සාමාන්‍යයෙන් මේ කාලේ පරිසිවරුන්ගේ ගෙවල් සාදා තිබුණේ මැද මිදුලක් සමගයි. මොවුන් ආහාර ලබා ගන්නේ නැත්තම් විසිත කාමරය පිහිටා තිබුණේ මේ මැද මිදුලේ. ඒක විවෘත වූ ස්ථානයක්. මේ අයගේ කෑම මේසය පොළවේ සිට අඩියක් වගේ උසට තමයි තිබුණේ. එතකොට මේ කට්ටියට ඉඳ ගන්න තිබුණේ කුෂන් කරපු දිග බංකු. මේ අය ආහාර ගන්නකොට ඒ දිගා වෙලා තමයි ඔවුන් ආහාර ගන්නේ. ඒ වගේම මේ කාලයේ සිරිතක් තමයි මේ පරිසිවරයන්ගේ නිවසට ගුරුවරයෙකුට ආරාධනා කළාම ඔවුන්ගේ නිවෙසේ දොරවල් විවෘත කර තැබීම. ඒකට හේතුව තමයි සාමාන්‍ය මිනිසුන්ට පැමිණ මේ ගුරුවරයා ඒ පරිසිවරයාත් එක්ක කරන සංවාදයට ඇහුම්කන් දීම. ඒ ගුරුවරයා කතා කරන්නා වූ ප්‍රශ්නාවේ වචනවලට ඇහුම්කන් දීම. ඉතින් මේ කාලයේ රේඩියෝ තිබුණේ නැහැ, ටීවී තිබුණේ නැහැ, ඉන්ටර්නෙට් තිබුණේ නැහැ, බයිබලයක් ප්‍රින්ට් කරලා තිබුණේ නැහැ, පත්තර තිබුණේ නැහැ. මොවුන්ට දෙවියන් වහන්සේ ගැන අසන්නට තිබෙන විශේෂම අවස්ථාවක් තමයි මේ වගේ පරිසිවරයෙක්ගේ ගෙදර කෑමකට ගුරුවරයෙකුට ආරාධනා කිරීම. එම නිසා එදා දවසේ මේ පරිසිවරයා ජේසුස් වහන්සේට ඔහුගේ නිවසට ආරාධනා කළාට පසු බොහෝ සෙනග ඇවිත් තිබුණා මේ කතාවට ඇහුම්කම් දෙන්නට. ඉතින් මේ සාමාන්‍ය මිනිස්සුන්ට මේ ගුරුවරයා සහ පරිසිවරයා සමග කතා කරන්න, ප්‍රශ්න අහන්න ඔවුන්ට අවසර නැහැ. ඔවුන් සමග ආහාර ගන්නට අවසර නැහැ. නමුත් දුරින් ඉඳලා ඔවුන්ගේ කතාව අහගෙන ඉන්න ඔවුන්ට අවසර තිබුණා. මේ පෞකාර ස්ත්‍රියට ආරංචි වුණා සීමෝන් කියන පරිසිවරයාගේ ගෙදරට ජේසුස් වහන්සේට ආරාධනා කරපු බව. එම නිසා ඇය පැමිණ ජේසුස් වහන්සේගේ පාද ළඟ පිටුපසින් හිටගත්තා. ජේසුස් වහන්සේ අර දිග බංකුවේ ඉඳගෙන ඒකේ දිගා වෙලා තමයි නිදාගෙන වගේ තමයි අර කෑම කන්නට තිබෙන්නේ. ඉතින් එම නිසා ජේසුස් වහන්සේගේ පිටුපසින් සිටගෙන හිටපුවාම ජේසුස් වහන්සේට ඒ කාන්තාව පේන්නේ නැහැ. මේ අවස්ථාවේදී ආත්මයාණන් වහන්සේ කරන කොටගෙන මේ ස්ත්‍රියට එලිදරව් වෙන්නට ඇති ඇයගේ තිබෙන පෞකාර ස්වභාවය. අපිටත් මේ වගේ අත්දැකීම් ඇති. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට එනකොට, අපි සභාවට පැමිණෙනකොට, අපි නමස්කාර කරනකොට අපේ පෞකාර ස්වභාවයන් අපිට සමහර අවස්ථාවල දැනිලා තිබෙනවා. ඒ අවස්ථාවල අපි දන ගහලා අඬලා අපි දෙවියන් වහන්සේව පිළි අරගෙන තිබෙනවා. අපි උන්වහන්සේට නමස්කාර කරලා තිබෙනවා. ඒකට හේතුව තමයි අපේ පෞකාර ස්වභාවයත් උන්වහන්සේගේ ප්‍රේමයත් අපි අත්දැකීම. මේ ස්ත්‍රියටත් මේ දේ තමයි සිද්ධ වුණේ. ඇයට දැනුණා ඇය මොන තරම් පෞකාරද කියලා. මේ ස්ථානයේ අපි දකිනවා ඇයගේ පෞකාර ස්වභාවය ඇයට එලිදරව් වෙනකොට ඇය හඬමින් ජේසුස් වහන්සේගේ පාද පාමුල වැටිලා
කඳුළු වලින් උන්වහන්සේගේ පාද සෝදන්නත්, ඇයගේ හිස කෙස් වලින් උන්වහන්සේගේ පාද පිස දමන්නත්, උන්වහන්සේගේ පාද සිප ගන්නත්, ඒ වගේම සුවඳ තෙල් වලින් උන්වහන්සේගේ පාද ආලේප කරන්නත් පටන් ගත්තා. මේ දුටු පරිසිවරයා මුන්වහන්සේ අනාගත වක්තෘ කෙනෙක් නම් තමාට අතගසන මේ ස්ත්‍රිය කවුද කියාත් කොහොම කෙනෙක්ද කියාත් දැනගන්නවා ඇත. සහ ඇය පෞකාරියෙක් නිසා උන්වහන්සේ ඇයට අත තියන්න නොදී ඇයව එළවනවා ඇතැයි තමාගේ සිති තුළ සිතාගත්තේය. ඇත්තටම මේ පරිසිවරයා මෙතනදී හිතුවේ ජේසුස් වහන්සේ නැගිටලා මේ ස්ත්‍රියට බැන වැදිලා පරිසිවරයාගෙන් සහ ඒ ප්‍රභූවරුන්ගෙන් සමාව අරගෙන අර කාන්තාවට බැන වැදිලා එළවලා දායි කියලා. ඒකට හේතුව තමයි පරිසිවරු කිසිම අවස්ථාවක පෞකාරයන්ට තමන්ව අල්ලන්න ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් සිතන්නේ පෞකරුවෙක්ගේ ස්පර්ශයකින් ඔහු අපවිත්‍ර වෙන්න පුළුවන් කියලා. එම නිසා පරිසිවරු එළියට යන විට ඔවුන්ගේ ඇඳුම් ඉතාමත් සුරක්ෂිතව ඇඳගෙන තමයි යන්නේ. කිසිම කාන්තාවකට අන්‍ය ජාතිකයෙකුට පෞකාරයෙකුට ඔවුන්ට ලන් වෙන්න බැරි වෙන්නට නිතරම ආරක්ෂිත දුර ප්‍රමාණයක් තබාගෙන තමයි මොවුන් ඇවිදින්නේ. නමුත් පරිසිවරයෙක්ගේ ඇඟේ බැරි වෙලාවත් පෞකාරයෙක් ගෑවුනොත් ඔවුන් ගෙදර ගොස් ගලාගෙන යන වතුරෙන් නාලා ඇඳුම් මාරු කර ගන්නකම් මොවුන් නැවත පල්ලියේ භූමියට පල්ලියට පැමිණෙන්නේ නැහැ. නමුත් සීමෝන් මේ පෞකාර ස්ත්‍රිය ජේසුස් වහන්සේගේ පාද ඇයගේ කඳුළු වලින් සෝදනවත්, කෙස් වලින් පිස දමනවත්, ඇය ජේසුස් වහන්සේගේ පාද සිඹිනවත් දුටු විට ඔහු සිතුවා මේ පුද්ගලයා කිසිසේත් අනාගත වක්තෘ කෙනෙක් වෙන්නට බැහැ. ඔහු අනාගත වක්තෘ කෙනෙක් නම් කිසිසේත්ම මෙම පෞකාර ස්ත්‍රියට ඔහුට අත තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා. ජේසුස් වහන්සේ ඔහුගේ සිතවිලි දැන සීමෝන් නුඹට කාරණයක් කියන්ට මට තිබේ යැයි ඔහුට කීසේක. ආචාර්යනි කිව මැනවැයි ඔහු කීවේය. එක්තරා ණයහිමියෙකුට ණයකාරයෝ දෙදෙනෙක් සිටියහ. එක්කෙනෙක් මසු 500ක්ද අනෙක් තැනැත්තා 50ක්ද ණයව සිටියෝය. ණය ගෙවන්ට ඔවුන්ට කිසිවක් නැති හේයින් ඔහු ඒ දෙදෙනාටම කමා වූයේය. එබැවින් ඔවුන්ගෙන් කොයි තැනැත්තා ඔහුට වැඩිය ප්‍රේම කරනවා ඇද්දැයි කීසේක. සීමෝන් උත්තර දෙමින් යමෙකුට ඔහු වැඩියෙන් කමා වූයේද ඔහුය කියා මම සිතමි කීවේය. එවිට උන්වහන්සේ නුඹ විනිශ්චය හරියයි ඔහුට කීවේය. ජේසුස් වහන්සේ මේ ස්ථානයේදී අපගේ අවධානය යොමු කරන්නේ ණයකාරයන් දෙදෙනෙක් ගැනයි. ඔවුන්ගේ මේ ණය ඔවුන්ට ගෙවන්න පුළුවන්කමක් නැහැ. ජේසුස් වහන්සේ මේ ස්ථානයේදී මෙම උපමාව පව්කරුවන් දෙදෙනෙකුට සමාන කරනවා. මේ දෙදෙනාගේ පාපය මේ දෙදෙනාටම ගෙවන්නට බෑ. රෝම 3:23 වෙනි පදයේ ප්‍රකාශ කරනවා සියල්ලෝම පව්කොට දෙවියන් වහන්සේගේ ගැලවීමේ මාර්ගයෙන් ඉවත් වී සිටි. නමුත් මේ ස්ථානයේ අපි දකිනවා සියල්ලෝම පව් කරලා දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා සිටියත් පාපයේ ප්‍රමාණයන් දෙකක් තිබෙනවා කියලා. සමහර අයගේ පාපය අනෙකාගේ පාපයට වඩා වැඩි කියලා. ඒ කියන්නේ ඔබ සමහරක් අය යහපත් සදාචාරාත්මක මිනිසුන්. ඒ කියන්නේ ඔබ ඉපදුනේ දෙවියන් වහන්සේගේ දරුවෙක් විදිහට. ඔබ නිතරම නීතිය ආරක්ෂා කරනවා. යහපත් වැඩ කරනවා. දෙවියන් වහන්සේගේ ආඥාවල් සමහරක් පිළිපදිනවා. සහ ඔබ අවංක යහපත් කෙනෙක්. නමුත් ඔබට පාපය ටිකක් තිබෙනවා. තවත් සමහරක් අය මුළු ලියවිල්ලේම තිබෙන නීතිය ආඥාවල් කඩ කරලා තිබෙනවා. මේ අයට පාපය ගොඩක් තිබෙනවා. දේව දරුවනේ පාපයේ ප්‍රමාණයන් තිබුණත් ඔබ ඉන්නේ පාපයේ වැඩි තැන වුණත් අඩු තැන වුණත් ඔබගේ පාපයේ කුලිය
ගෙවන්නට ඔබට නොහැකි. මේ දේ කළ හැක්කේ ජේසුස් වහන්සේට පමණයි. ආමෙන්. එම නිසා ජේසුස් වහන්සේ ස්ත්‍රිය දෙසට හැරී සීමෝන්ට කතා කොට මේ ස්ත්‍රිය නුඹට පෙනෙනවාද? මම නුඹේ ගෙදරට ඇතුළු වුනෙමි. නුඹ මගේ පාද සෝදන්ට වතුර දුන්නේ නැත. නමුත් මෑ තමාගේ කඳුලෙන් මගේ පාද තෙමා ඇගේ හිස කෙස් වලින් ඒවා පිස දැමුවාය. නුඹ මා සිම්බේ නැත. නමුත් මෑ මා ආවෙලේ පටන් මගේ පාද සිඹීම නැවතුනේ නැත. නුඹ මගේ හිස තෙල් ගෑවේ නැත. නමුත් මෑ මගේ පාදවල සුවඳ තෙල් ගෑවාය. එබැවින් නුඹට කියමි, බොහෝ වූ ඇගේ පව් ඈට කමා කරන ලද්දේය. මක් නිසාද ඈ බොහෝ කොට ප්‍රේම කළාය. නමුත් යමෙකුට ස්වල්පයක් කමා කරන ලද්දේද ඔහු ස්වල්ප කොට ප්‍රේම කරේ යැයි කීසේක. හාලෙලූයා. දේවදරුවනේ, අද දවසේ ඔබ ඉන්නේ මොන ස්ථානයේද? බොහෝ කොට ප්‍රේම කරන තැනද? ස්වල්පයක් ප්‍රේම කරන තැනද? මේ ස්ථානයේදී ජේසුස් වහන්සේ කතා කළේ මේ ස්ත්‍රිය ගැන සහ පරිසිවරයා ගැනයි. නමුත් මේ සීමෝන් කියන පරිසිවරයාට තේරුනේ නැහැ ජේසුස් වහන්සේ කතා කරන්නේ ඔහු ගැන කියලා. අපි අඩුවෙන් ප්‍රේම කරන කණ්ඩායම දෙස බලමු. මේ අය සෑම ඉරිදා දිනකම පල්ලිය තුල දකින්න පුළුවන්. නමුත් ඔවුන් ගායනා කරන්නේ, නමස්කාර කරන්නේ ඇල්මැරිලා වගේ. ලොකු උනන්දුවක් නැහැ. මේ අය පල්ලියට ආවට මොවුන් තුල බයිබලයවත් නැහැ. යාඥා මෙහෙවල් වල මොවුන් දකින්න නැහැ. සතියේ දවස්වල පල්ලිය තුල හෝ බයිබල් අධ්‍යයනයන් තුල මොවුන්ව දකින්න නැහැ. මේ අය ආත්මික ආහාරය ලබා ගන්නේ නොමැරී ඉන්නට පමණයි. හරියට අපි නිතරම ඩයට් කරනවා. මට කෙට්ටු වෙන්න ඕනේ කියලා. ඔබ දන්නවා මේ ඩයට් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඉතින් ඒ වගේ තමයි බයිබල් වචනයක් කවුරු හරි එව්වොත් ඒ වචනය බලනවා. ඒක තමයි ඔවුන්ගේ බයිබල් කියවීම. මේ අයගේ පවුලේ යාඥාව හරිම කෙටි. ගොඩක් වෙලාවට කෑම කනකොට කරන යාඥාව විතරයි. මේ අය දෙවියන් වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් කරලා තිබෙන දේවල් මේ එක අතක ඇඟිලි වලින් ගණන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. මේ අය බොහෝ පාපයන් තිබෙන අයට සමාව ලැබෙනවට කැමති නැහැ. ඔවුන් සේවය කරනවට කැමති නැහැ. ඔවුන් සදාකාලීත්වයට යනවට කැමති නැහැ. ගොඩක් වෙලාවට මේ අයට දෙවියන් වහන්සේගේ සියලු ආශිර්වාද සදාකාලිකව භුක්ති විඳින්නට නොහැකි වෙනවා. මන්දයත් ඔවුන්ට පාපයට සමාව ලැබුණට ඔවුන්ගේ ප්‍රේමය අල්පයි. නමුත් අපි දකිනවා පව් ගොඩක් කරලා ජේසුස් වහන්සේගෙන් සමාව ලැබිලා අලුත් ජීවිතයක් ගත කරන අයගේ ජීවිතවල තිබෙන ප්‍රේමය කොච්චරද කියලා. ඔවුන්ගේ සම්පූර්ණ ජීවිතයම ජීවමාන යාගයක් කොට දෙවියන් වහන්සේට ඔප්පු කරනවා. දේවදරුවනේ, වැඩියෙන් සමාව ලැබුණු කෙනා වැඩියෙන් ප්‍රේම කරනවා කියලා දරුණු දේවල් කරන්න. එහෙම නැත්නම් මම ලොකු පාපයක් කරලා උන්වහන්සේගෙන් සමාව ගන්නවා, එතකොට මට වැඩිපුර ප්‍රේම කරන්න පුළුවන් කියලා ෆනී දේවල් කරන්න උත්සාහ කරන්න එපා. නමුත් අපි තුල දෙවියන් වහන්සේට තිබෙන ප්‍රේමය වඩා වැඩි වෙන්නේ අපිට දෙවියන් වහන්සේ කවුද කියලා වැඩිපුර අවබෝධ වෙනකොටයි. ඔබ වැඩිපුර උන්වහන්සේ ගැන දැනගන්නකොට ඔබ වැඩිපුර උන්වහන්සේට ප්‍රේම කරන්න පටන් ගන්නවා. එම නිසා දෙවියන් වහන්සේ ගැන දැන ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. හාලෙලූයා. එවිට උන්වහන්සේ ස්ත්‍රියට කතා කොට නුඹේ පව් නුඹට කමා කරන ලැබැයි ඈට කීසේක. දේවදරුවනේ, පාපය සංගවාගෙන බොරුවෙන් ජීවත් වෙනකොට ඒක මොනතරම් අමාරුද? සහ පාපය කියාදී එය අත්හැරියාම සමාව ලබාගත් විට කෙසේද කියලා දාවිත්තුමා ගීතාවලියේ 32 වෙනි පරිච්ඡේදයේ 1 සිට 5 දක්වා කියනවා. මේ ස්ත්‍රිය ජේසුස් වහන්සේගේ අභිමුඛත්වයට පැමිණි විට ඇයට එළිදරව් වුණා ඇය මොන වගේ පව්කාර කෙනෙක්ද කියලා. එම නිසා ඇය ජේසුස් වහන්සේගේ පාමුල වැටිලා උන්වහන්සේගේ පාද කඳුළු වලින්
හෝදලා හිස කෙස් වලින් පිහදාලා තෙල් ආලේප කරලා උන්වහන්සේට ප්‍රේම කළා. ඒ ඇයගේ තිබිච්ච පාපිෂ්ඨ ස්වභාවය ඇයට එලිදරව් වුණ නිසාත් ඒකෙන් ඇය නිදහස් වුණ නිසාත් ඇය ජේසුස් වහන්සේට බොහෝසේ ප්‍රේම කළා. හාලෙලූයා. දේව දරුවනේ මේ ස්ථානයේ මේ ස්ත්‍රිය ජේසුස් වහන්සේට ඒ හැම දෙයක්ම කළේ උන්වහන්සේ ඇයට සමාව ලබා දුන්නු නිසා මිසක් සමාව ලබා ගන්නට නෙවෙයි. එම නිසා අපි තේරුම් ගන්නට අවශ්‍යයි. කොයි මොහොතේද ඇයට සමාව ලැබුණේ? ඇය ජේසුස් වහන්සේව බලන්ඩ එන්න ඕනි කියලා තීරණයක් ගත්ත වෙලාවේ මේ පරිසිවරයන්ගේ ගෙදරට පව්කරයන්ට විශේෂයෙන්ම වෛශ්‍යාකම් කරන ස්ත්‍රියට ඇතුළු වෙන්නට බෑ. ගුරුවරයෙක් ගෙදරට පැමිණිලා ඉන්න අවස්ථාවක කිසිසේත්ම වෛශ්‍යාකම් කරන කෙනෙකුට ඉදිරියට පැමිණිලා ඔවුන්ට අත තියන්න මේ සංස්කෘතියේ හැටියට නීතිය හැටියට කිසිම ඉඩක් නැහැ. නමුත් මේ ස්ත්‍රියගේ හදවතට කතා කළ වෙලාවේ ඒක වෙනස් වුණ වෙලාවේ ඇය දනින් වැටුණා. ඇය ජේසුස් වහන්සේව ස්පර්ශ කළා. කඳුලෙන් කකුල් හේදුවා. කෙස් වලින් පිහ දැම්මා. තෙල් ආලේප කරා. ඇදහිල්ලක් නැතුව මේ දේ කරන්නට බෑ. මේ අවස්ථාවේ ජේසුස් වහන්සේගේ සමාව ඇය අත්දැක්කා. ඇයගේ පාපයෙන් ඇයව නිදහස් වුණා. එම නිසා අපි තේරුම් ගත යුතු දේ නම් ජේසුස් වහන්සේ ඉදිරියේ අපි අවංක වෙනකොට අපගේ පාපය කියා දෙනකොට අපිව නිදහස් වෙලා සමාව ලැබිලා සදාකාලීත්වය අපිට ලැබෙනවා. මෙතන සිටිය මිනිසුන් ඇයට මොන වගේ ප්‍රතිචාරයක් දැක්කුවත් ජේසුස් වහන්සේ ඇයට කතා කොට නුඹේ ඇදහිල්ල නුඹ ගැලවුවේය. සමාදානයෙන් යන්නයි ඒ ස්ත්‍රියට කීවේය. හාලෙලූයා. ස්තුති වේවා. දේව දරුවනේ මේ ස්ත්‍රියට සමාව දුන්නාට පසු ඇය සමාව ලබා ගත්තාට පසු කොහෙවත් ඇයගේ නම නැවත සඳහන් වෙන්නේ නැහැ. ඇය කරමින් සිටපු පාපයට ඇය ගියා කියලා. ඇය නැවත වෛශ්‍යාකම් කරා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඇයට සමාව ලැබුණට පස්සේ ඇය ප්‍රීතියෙන් සමාදානයෙන් ඇය ගිහිල්ලා ඇයගේ ජීවිතය හදාගන්න ඇය ලස්සනට ජීවත් වෙන්නට ඇති. හාලෙලූයා. දේව දරුවනේ එම නිසා ඔබටත් වගකීමක් තිබෙනවා. ඔබටත් ඔබේ පාපයට උන්වහන්සේ සමාව දීලා තිබෙනවා. උන්වහන්සේ ඔබගේ ජීවිතයට අලුත් ජීවිතයක් ලබා දී තිබෙනවා. හාලෙලූයා. ඔබ ඒ සිටියා වූ ඒ දූවිල්ලෙන් ඒ නරකාදියෙන් ඒ ජරා වලෙන් ඔබව ඔසවලා අද උන්වහන්සේ ඔබ නිල් ගොදුරු බිමක තබා තිබෙනවා. දේව දරුවනේ ඔබගේ වගකීම තමයි ඔබට මේ ලැබුණු මේ සමාව ආරක්ෂා කර ගැනීම. ජේසුස් වහන්සේ දුන්නු අලුත් ජීවිතය තුළ අනිත් අයට ආදර්ශයක් සහ ආශිර්වාදයක් ලෙස ජීවත් වීම. හාලෙලූයා. දේව දරුවනේ අද දවසේ මම ඔබෙන් අසන ප්‍රශ්නය නම් ඔබ අද ගෙදර යන්නේ පාපයේ බරෙන් නිදහස් වෙලා සමාදානයෙන්ද අපි අපේ හදවත් සෝදිසි කර ගනිමින් ශුද්ධ සහභාගීකමට අපි සහභාගී වෙමු. ආමෙන්. එම ගිවිසුම මතක් කරමින් සහ ස්ථාවර කරමින් ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා සූදානම් කළා වූ ශුද්ධ වූ සහභාගිකම ප්‍රථමයෙන් පැවැත් වූ ආකාරය ගැන ශුද්ධ වූ ලියවිල්ලේ ප්‍රකාශයට අප දැන් සවන් දෙමු. ස්වාමි වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබුවා වූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරයය. මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානක් දී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටුවන අලුත් ගිවිසුමය.
යම් පමණවර නුඹලා මෙයින් බොන්නහුද එපමණවර මා සිහි කිරීම පිණිස මේක කරන්නයි කීසේක. මොහොතක් නිහඬ වෙමින් අපගේ පාපය හා එහි කුලියවන මරණය සිහිවන ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසිය දෙස අපගේ අවධානය යොමු කරමු. උන්වහන්සේගේ මරණය මගින් අපට ලැබුණා වූ ඉමහත් ගැලවීම ගැන ස්තුතිවන්ත වෙමු. අපගේ මැවුම්කරුවානන් හා ගැලවුම්කරුවානන් වූ උන්වහන්සේට අපගේ ජීවිතය කැප කරමු. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අප වෙනුවෙන් සූදානම් කළා වූ එම රාත්‍රී භෝජනයට දැන් අපි එක්ව සහභාගී වෙමු. මෙසේ අප කඩන්නා වූ රොටිය සංකේතවත් කරන්නේ අපගේ සියලු පාපයන්ගේ සම්පූර්ණ කමාව සඳහා අප උදෙසා කඩනු ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී දේහයයි. අප උන්වහන්සේ සතුවීම සඳහා වූ ගිවිසුම සිහිකොට විශ්වාස කරමින් මෙය රැගෙන අනුභව කරන්න. මෙසේ අප ස්තුති දෙන මිදියුසය සංකේතවත් කරන්නේ අපගේ සියලු පාපයන්ගේ සම්පූර්ණ කමහා සඳහා අප උදෙසා වගුරුවනු ලැබුවා වූ ක්‍රිස්තුස් වහන්සේගේ පූජනීය රුධිරයයි. අප උන්වහන්සේ සතුවීම සඳහා වූ ගිවිසුම සිහිකොට විශ්වාස කරමින් මෙය රැගෙන පානය කරන්න. අපි ස්තුතිවන්ත වෙමින් දෙවිඳුන්ට යාඥා කරමු. ආදරණීය දෙවිඳුනි, අහසත් පොළවත් මවා වදාළ සර්ව බලධාරී වූ ඔබ වහන්සේ මනුෂ්‍යයන් වන අපට තේරෙන භාෂාවෙන් කතා කරන නිසා ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. අපට අවබෝධ වන ආකාරයේ නම් මගින් ඔබ වහන්සේගේ ගුණාංගයන් අපට එළිදරව් කොට පාපිෂ්ඨ වූ අපගේ බිඳී ගිය සම්බන්ධය නැවත ස්ථාපිත කිරීම වෙනුවෙන් ඔබ වහන්සේවම පූජා කරන ඒ දිව්‍ය ප්‍රේමය ගැන ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. දෙවිඳුනි, මැවුම් කරුවානන්ද ගැලවුම් කරුවානන්ද වන ඔබ වහන්සේ සතු අපගේ ජීවිතය අපි ඔබ වහන්සේටම පුද කරමු. එය නැති නාස්ති කිරීම ගැන අපට සමාවදී නැවත ක්‍රිස්තුස් වහන්සේ තුළ අපව නව මැවිල්ලක් කොට ශුද්ධාත්මයණන් වහන්සේ තුළ නව ජීවනයක්ද ලබා දුන මැනව. අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මෙසේ අපි ඉල්ලමු. ආමෙන්.
දෙවී පියාණෙනි ඔබ වහන්සේගේ කරුණාබර හස්තයට අපි සභාවක් ලෙස යටත් වෙනවා සභාවක් ලෙස පාර වෙනවා පියාණෙනි. පියාණන් වහන්සේගේ පුදුම වූ ප්‍රේමයත් පුත්‍රයාණන් වහන්සේගේ කරුණාවත් ශුද්ධාත්මයාණන් වහන්සේගේ නිරන්තර සහභාගීකමත් දැන්ද මතුවට සදා කාලයටද වහන්සේට ප්‍රේම කරන නුඹලා සියලු දෙනෙක් සමග වේවා. යේසුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් නැවත ලබන ඉරුදින අපි මුණ ගැහෙනතුරු ඔබ සියලු දෙනෙකුට ජේසු පිහිටයි.